අයිබෝවන් A-level syllabus එකේ unit 2 එක ගැන කතා කරන වීඩියෝ සීරීස් එකේ මම අද කතා කරන්න හදන්නේ අපි කතා කරන මේ තුන්වෙනි වීඩියෝ එක අපි කලින් වීඩියෝ එකේදී කතා කරා දෘඩාංග ගැන අඳුනගත්තා. දෘඩාංග කතා කරද්දී අපි මදර්බෝඩ් එක සහ මයික්‍රෝප්‍රොසෙසර් එක ගැන ටිකක් විස්තරාත්මකව කතා කරා කලින් වීඩියෝ එකේ. එතකොට මේ වීඩියෝ එකේදී මම බලාපොරොත්තු වෙනවා පරිගණක සැකසුම් ආකෘති දෙකක් කතා කරන්න මුලදීම එයින් එක ආකෘතියක් තමයි grid කියන computing ආකෘතිය සහ parallel computing කියන ආකෘති දෙක. එතකොට grid කියන ආකෘතියට අපි කියනවා ජාලක ආකෘතිය කියලා. parallel ආකෘතියට අපි කතා කරනවා සමාන්තරගත ආකෘතිය කියලා. එතකොට මෙන්න මේ ආකෘති දෙක කතා කරායින් පස්සේ මම මේ පාඩමේ හදවත කියලා කියන්න පුළුවන් කොටසට යොමු වෙනවා. ඒ තමයි වොන් නියුමාන් ආකෘතිය. ඒකින්ද මේ වීඩියෝ එකත් එක්ක රැඳිලා ඉන්න අවසානයේ දක්වාම අපි මේ කතා කරන්නේ A-level syllabus එකේ unit 2 පරිගණක හඳුනා ගැනීම කියන කොටසේ තියෙන ප්‍රධානම මාතෘකා කිහිපයක් තමයි මේ වීඩියෝ එකෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් අපි බලමු මේ ජාලක ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. සාමාන්‍යයෙන් අපි මූලික ලෙස මේ ආකෘතිය වල හැඳින්වීම පමණයි ඉගෙන ගන්නේ. අපි නමුත් අපිට පුළුවන්කම තියෙන්න ඕන ජාලක ආකෘතිය කියන්නේ මොකක්ද කියලා අහුවට පස්සේ ඒකට උත්තරයක් දෙන්න. එතන මේ ජාලක ආකෘතිය සහ සමාන්තරගත පරිගණන ආකෘතිය ජාලක පරිගණන සහ සමාන්තරගත පරිගණන ආකෘතිය කියන ආකෘති දෙකේදීම අපි කතා කරන්නේ මේ දත්ත සැකසීම සඳහා භාවිතා කරන විශේෂ ආකෘති දෙකක්. එතකොට සාමාන්‍යයෙන් අපි එදිනෙදා පරිගණන කටයුතු සඳහා භාවිතා කරන පරිගණකය තුල නැත්නම් මේ පරිගණක පද්ධතියේ ජාලක ආකෘතියවත් සමාන්තරගත ආකෘතියවත් අපි භාවිතා කරන්නේ නැහැ. මේ කටයුතු විශේෂයෙන්ම පාවිච්චි කරනවා මේ විද්‍යාත්මක සයන්ටිෆික් වැඩවලට ඊට අමතරව විශේෂ බිස්නස් වැඩවලට ඔය වගේ කටයුතු සඳහා තමයි ප්‍රධාන වශයෙන්ම මෙන්න මේ ආකෘති භාවිතා කරන්නේ. එතකොට අපි බලමු පළවෙනියටම මුලින්ම මෙන්න මේ ජාලක ආකෘතිය කියන්නේ මොකක්ද කියලා. ජාලක ආකෘතිය ගැන කතා කරද්දී අපිට කියන්න පුළුවන් මේ අපි කතා කරනවා පරිගණනයේදී භාවිතා කරන සුපර් කම්පියුටර්ස් එහෙම නැත්නම් සුපිරි පරිගණක කියන පරිගණක ගැන. මේ සුපර් කම්පියුටර්ස් ගැන කතා කරද්දී ඒවා භාවිතා කරන්නේ සාමාන්‍යයෙන් විශේෂිතම දත්ත සැකසුම් සඳහා. බොහෝ විට මේ විද්‍යාත්මක ශාස්ත්‍රවල දී තමයි මෙන්න මේ සුපර් කම්පියුටර්ස් භාවිතා කරන්නේ කියලා ඔයාලා අහලා ඇති. මේ සුපර් කම්පියුටර් එකක් සාමාන්‍යයෙන් අපේ රටකට වගේ රටකට බොහෝ විට අඩුයි මේ જાතිය පරිගණක. සාමාන්‍යයෙන් විශාල වශයෙන් මේ විද්‍යාත්මක ව්‍යාපෘති කරන රටවල් වල එයාලගේ කටයුතු සඳහා ඒ වගේම ආරක්ෂක කටයුතු සඳහා භාවිතා කරනවා මේ සුපිරි පරිගණක. එතකොට මේ සුපිරි පරිගණකයකිනුත් කරගන්න බැරි කාර්යයන් දත්ත සැකසීම් තියෙන්න පුළුවන්. එතකොට ඒ වගේ අවස්ථාවල් වල මේ පරිගණන කිහිපයක් නැත්නම් පරිගණක කිහිපයක් එකතු කරගෙන යම් ගැටලුවක් විසඳන්න ක්‍රියාත්මක වෙන එක තමයි මේ ජාලක පරිගණකයේදී කතා කරන්නේ අපි. එතකොට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන් ජාලක පරිගණකයේ තියෙන මේ රූප සටහනෙන් ජාලක පරිගණකයේදී එතකොට පරිගණක ජාලයක් විදියට සම්බන්ධ වෙලා තියෙනවා. ඒ වගේම මේ පරිගණක ටික සම්බන්ධීකරණය කරන්න සඳහා ප්‍රධාන නෝඩ් එකක් නැත්නම් ප්‍රධාන පරිගණක කොටසකුත් භාවිතා වෙනවා කියලා කියන්න පුළුවන්. එතකොට මේ ජාලක පරිගණනය ගැන පොඩි හැඳින්වීමක් අපි ලියාගත්තොත් ඔයාලා ටියුට් එකේ මම හිතන්නේ එතන අපි මේ දක්වලා තියෙන පින්තූරයට පහලින් ආට ඒ ගැන විස්තරයක් ලියා ගන්න පුළුවන් වෙයි. මම දැන් එහෙනම් ඒ කොටස කියන්නම්. ඔයාලා ටියුට් එකේ අදාළ ස්ථානයේ ලියා ගන්න ජාලක පරිගණකය නැත්නම් grid computing යටතේ ජාලක පරිගණනය යනු යම් දත්ත සැකසීමක් සිදු කිරීම සඳහා පරිගණක වැඩි ගණනක් එකතු වීමෙන්
ජාලයක් ලෙස ක්‍රියාත්මක වීමයි මෙහිදී විශේෂයෙන්ම විද්‍යාත්මක පරීක්ෂණ හා සම්බන්ධ දත්ත සැකසීම් සංකීර්ණ බැංකු කටයුතු සඳහා වන දත්ත සැකසීම් සම්පූර්ණ කර ගැනීම සඳහා ජාලක පරිගණන ආකෘතිය භාවිතා කළ හැකිය. හොඳ. එතකොට මේ ජාලක පරිගණනය භාවිතා කරන්න පුළුවන් අපිට විශේෂයෙන්ම මේ විද්‍යාත්මක පරීක්ෂණවල තියෙන දත්ත සැකසීම් වලට ඒ වගේම මේ සංකීර්ණ බැංකු කණුදෙනු කටයුතු සහ සම්බන්ධ දත්ත සැකසීම් කරන්න මෙන්න මේ ජාලක පරිගණන ආකෘතිය පාවිච්චි කරනවා. සාමාන්‍යයෙන් මෙන්න මේ පරිගණක කිහිපයක් මෙතනදී කියන්නේ වැඩි ප්‍රමාණයක් මෙතනදී එක්ව කටයුතු කරනවා කියලා කියන්න පුළුවන් යම් දත්ත සැකසීමක් සඳහා. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙනවා parallel computing ගැන, එහෙම නැත්නම් සමාන්තරගත පරිගණනය ගැන. එතකොට මේ සමාන්තරගත කියන වචනේ කියද්දිම අපිට කියන්න පුළුවන් මේ එකවර සැකසීම් කිහිපයක් වෙනව කියන දේ. එතකොට මේ මෙන්න මේකේ තියෙන ප්‍රධානම ඔයාලා මතක තියාගන්න ඕන කාරණය තමයි යම් ගැටලුවක් කොටස් වලට වෙන් කරන්න පුළුවන්. එතකොට මේ ගැටලුව කොටස් වලට වෙන් කරගෙන එක් කොටස් වෙන සකසනයන් වෙත පවරනවා විසඳීම සඳහා. එහෙම නැත්නම් සැකසීම සඳහා. අන්න ඒකට අපිට කියන්න පුළුවන් සමාන්තරගත පරිගණනය කියලා. එතකොට අපි හිතමු එක පරිගණකයක් තනිව සම්පූර්ණයෙන්ම මෙන්න මේ ගැටලුවක් විසඳන්න එක සකසනයක් ක්‍රියාත්මක වෙනවා වෙනුවට සකසන වැඩි ගණනක් ගැටලුව කොටස් වලට බෙදාගෙන උත්සාහ කිරීමෙන් ඒ ගැටලුව ඉක්මනින් විසඳන්න පුළුවන් හැකියාව තියෙනවා. එතකොට මේ parallel computing ආකෘතියේදී අපි කතා කරන්නේ ඕක. එතකොට මේ ඔයාලට පේන රූප සටහනෙන් අපිට කතා කරන්න පුළුවන් ඔයාගේ ටියුට් එකෙත් ඒක දක්වලා තියෙනවා. එක ගැටලුවක්, එක ප්‍රොබ්ලම් එකක් අපි කොටස් වලට බෙදලා තියෙනවා. ඒක පෙන්නනවා මේ රූප සටහනේ කොටස් වලට බෙදලා ඒක විසඳා ගැනීම තමයි කතා කරන්නේ. එතකොට මම මෙතෙන්දී කතා කරන්නේ parallel computing සමාන්තර. එතකොට සමාන්තර පරිගණනයේදී යම් ගැටලුවක් කොටස් වලට බෙදලා සකසනයන් කිහිපයකින් ඒක විසඳීම තමයි සිද්ධ කරන්නේ. එතකොට අපි සමාන්තරගත නැත්නම් සමාන්තර පරිගණනය යටතේ සටහනක් ලියාගත්තොත් ටියුට් එකේ ස්ථානයෙන් අපි මෙන්න මෙහෙම කියමු. සමාන්තර පරිගණනය යනු යම් ගැටලුවක් කොටස් වලට බෙදා එහෙම නැත්නම් කොටස් වලට වෙන් කර එම එක් කොටස් විසඳීම සඳහා වෙන් සකසන ඒකක වෙත පැවරීමයි.
මෙහිදී ගැටලුව ඉතා කාර්යක්ෂමව විසඳා ගැනීමේ හැකියාව ලැබෙන අතර ඉතා සංකීර්ණ දත්ත සැකසීමක් වුවද පහසුවෙන් ඉටු කර ගැනීමේ හැකියාව මෙම ආකෘතියට ඇත. හරි, එහෙමනම් ඔන්න අපි ආකෘති මේ දත්ත සැකසුම් ආකෘති දෙකක් ගැන කතා කරා. සැකසුම් ආකෘති දෙකක් ගැන කතා කරා. එක ආකෘතියක් තමයි අපි මුලින් කතා කර මේ grid computing එහෙම නැත්නම් ජාලක පරිගණන කියන ආකෘතිය. අපි එතනදි කිව්වා මේ පරිගණක වැඩි ගණනක් එකතු වෙලා ගැටලුවක් විසඳීම වෙනුවෙන් ඒ තියෙන පරිගණකවල තියෙන සැකසුම් හැකියාව, දත්ත ගබඩා කිරීමේ හැකියාව, ඔය දේවල් භාවිතා කිරීම තමයි ජාලක පරිගණනයේදී සිද්ධ වෙන්නේ. ඊට පස්සේ සමාන්තරගත නැත්නම් සමාන්තර පරිගණනයේදී parallel computing වලදී අපි කතා කරනවා යම් ගැටලුවක් අණු කොටස් වලට බෙදලා උප කොටස් වලට බෙදලා එම කොටස් වෙන වෙනත් සකසනයන් වෙත පවරලා ගැටලුවක් ඉක්මනින් විසඳා ගැනීම තමයි මෙන්න මේ සමාන්තර පරිගණනයේදී කතා කරන්නේ. ඔන්න ඔය කාරණා දෙකත් එක්ක නැත්නම් ඔය පරිගණන ආකෘති දෙකත් එක්ක මම ඊට පස්සේ කතා කරන්න යන්නේ මම අර මේ පාඩමේ හදවත ලෙස හඳුන්වපු වොන් නියුමාන් ආකෘතිය. ඇයි අපි මේකට ඉතා වැදගත්කමක් දෙන්නේ? මේක තමයි අදට අපි භාවිතා කරන මේ gedara භාවිතා කරන එදිනෙදා භාවිතා කරන පරිගණකවල ආකෘතිය තියෙන්නේ වොන් නියුමාන් ආකෘතිය. එහෙනම් අපි බලමු මෙන්න මේ වොන් නියුමාන් ආකෘතිය ගැන. මේ පරිගණක ආකෘති ගැන කතා කරද්දී පරිගණකයකට ආකෘතියක් තියෙන්නම ඕන. ඒ වගේම හැම අපි හිතමු ගොඩනැගිල්ලක් ගත්තොත් ගොඩනැගිල්ලේ ආකෘතියක් තියෙනවා. කාර් එකක් ගත්තොත් කාර් එකට ආකෘතියක් තියෙනවා. ඒ වගේ පරිගණකයට භාවිතා කරන ආකෘති ගැන කතා කරද්දී මේ වොන් නියුමාන් ආකෘතිය මම ප්‍රධාන මාතෘකාව හැටියට දෙලා තිනවා. ඊට පස්සේ ඊට අමතරව තවත් ආකෘතියක් අපි කතා කරන්න සාමාන්‍යයෙන් අපේ සිලබස් එකේ මේක කතා කරන්නේ හාවර්ඩ් කියන ආකෘතියකුත් තියෙනවා. ඉතින් මේ ආකෘති වලින් අපි කතා කරන්න හදන්නේ මෙන්න මේ වොන් නියුමාන් කියන ආකෘතිය ගැන. වොන් නියුමාන් කියලා කියන්නේ පහළ වෙච්ච නැත්නම් මේ ලෝකේ පහළ වෙච්ච විශිෂ්ට ගණයේ විද්‍යාඥයෙක් ගණිතඥයෙක් කියලා කියන්න පුළුවන් පුද්ගලයෙක්. එතකොට ඔහු විසින් 1945 දී මේ පරිගණකයකට වෙනුවෙන් පැහැදිලි කරපු ආකෘතිය තමයි මේ වොන් නියුමාන් ආකෘතිය කියලා අපි මේ A level syllabus එකේ ඉගෙන ගන්නෙ. එහෙමනම් අපි බලමු ඉස්සරහට මෙන්න මේ වොන් නියුමාන් ආකෘතිය හොඳින් පැහැදිලි කරගන්න. හේතුව තමයි අදට භාවිතා කරන මේ වර්තමාන පරිගණකය පාදක වෙලා තියෙන්නේ මෙන්න මේ ඉහළින් දක්වන මේ වොන් නියුමාන් ආකෘතිය මත පදනම්ව තමයි අද අපි භාවිතා කරන පරිගණකය නිර්මාණය වෙලා. හොඳයි, වොන් නියුමාන් ආකෘතිය ගැන කතා කරද්දී ඔයාගේ හිතේ සමහරට සැකයක් තියෙන්නේ නැති මොකද්ද මේ කියන ආකෘතිය කියලා. නමුත් මේ බෝඩ් එකේ දැන්ට පේන්න තියෙන ආකෘතිය ගැන බලද්දී ඔයා බොහෝ විට මේක ඔයා IT ඉගෙන ගනිද්දී කොහේදී හරි මෙන්න මේ ආකෘතිය ඔයාට උගන්වලා ඇති. මේකේ මම එක කොටසක් පොඩ්ඩක් අඩුවෙන් තමයි දක්වලා තියෙන්නේ. ඔයාලට සාමාන්‍යයෙන් 10 ශ්‍රේණියේදී ඔයා ඉගෙන ගන්න ආකෘතිය පරිගණක පද්ධතිය කියන එක හඳුනා ගැනීමට ඉගෙන ගන්න ආකෘතියේදී ආචයන උපාංග නැත්නම් ආචයනය කියලා කොටසකුත් තියෙනවා. ද්විතීකාචයනය කියලා මම මේකේ දක්වලා නැහැ. එතකොට මේ ආකෘතිය වොන් නියුමාන් විසින් ඉදිරිපත් කරපු ආකෘතිය පැහැදිලි කිරීමේදී අපි අපේ සිලබස් එක ඇතුළතදී මේක ප්‍රධාන කොටස් 4ක් යටතේ
කතා කරනවා. එතෙන්දී අපිට ප්‍රධානම මේකේ වැදගත් වෙන කොටසක් තමයි මේ CPU එක කියන කොටස. එතකොට මේ මධ්‍ය සැකසුම් මේකකය කියන කොටස තමයි මේ දක්වලා තියෙන්නේ මම. එතකොට ඒක ඇතුලේ තියෙනවා මතක රෙජිස්ටර්, අංක ගණිතමය හා තාර්කික ඒකකය, පාලන ඒකකය කියන ඒකක 3 තියෙන්නේ CPU එකේ කියලා මතක තියාගන්න. එතකොට මම මේක නම් කරන්නම් CPU කියලා. ඊට පස්සේ ප්‍රධාන මතකය තියෙනවා. ප්‍රධාන මතකයත් අපි මේ පොන්වීමන් ආකෘතියේදී ප්‍රධාන සංරචකයක් විදිහට ගන්නවා මතකය කියන සංරචකය. එතකොට මේ ආදාන ප්‍රතිදාන කියන දෙක සමහර අවස්ථාවලට මේක වෙන වෙනම අරගෙන තියෙනවා. මම අපේ සිලබස් එකේදී මේක කතා කරන්නේ ආදාන සහ ප්‍රතිදාන උපාංග කියන දෙකම එක සංරචකයක් හැටියට. එතකොට ඔන්න මම කතා කරා වොන් නියුමන් ආකෘතියේදී කතා කරන ප්‍රධාන සංරචක 3ක් ගැන. එකක් මේ අපි කතා කරන CPU එක, ඊට පස්සේ මතකය, ප්‍රධාන මතකය, ඊට පස්සේ ආදාන සහ ප්‍රතිදාන උපාංග කියන. ඊට පස්සේ අපි මේ ටිකක් අලුත් එකක් කතා කරන සංරචකයක් හැටියට මේ බස කියන නැත්නම් පත මාර්ග කියලත් මේකට කියනවා. අපි හිතමු බස් මාර්ග කියලා. බස් කියලා කියනවා. IT වලදී අපි කම්පියුටර් ගැන කියද්දි මේ බස් එක කියලා අදහස් කරන්නේ මොකක්ද කියන ගැනත් අපි මේකෙදි කතා කරනවා. එතකොට ඔන්න වොන් නියුමන් ආකෘතිය කියලා කියන්නේ දැනට මේ අපි භාවිතා කරන එදිනෙදා භාවිතා කරන පුද්ගල පරිගණකවල නැත්නම් මේ පරිගණකවල ක්‍රියාව පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන ආකෘතියක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. එතකොට මේ ආකෘතිය මම පැහැදිලි කරන්න හදනකොට ඔයාට පැහැදිලි කරන්න පටන් ගන්න මේ ආදාන කියන කොටසේ ඉඳලා අපි දන්නවා දැනට මේ ආදාන උපාංග කියලා කියන්නේ පරිගණකයට දත්ත සහ උපදෙස් ඇතුල් කිරීම සඳහා භාවිතා කරන උපාංග කියලා. එතකොට ආදාන උපාංග වලින් දත්ත සහ උපදෙස් ඇතුල් වෙනවා ප්‍රධාන මතකයට ප්‍රථමයෙන්ම. එතකොට ප්‍රධාන මතකයේ මේවා తాවකාලිකව ගබඩා වෙලා සැකසීම සඳහා යොමු කරනවා CPU එකට, මධ්‍ය සැකසුම් ඒකකයට. එතකොට මේ මධ්‍ය සැකසුම් ඒකකයේදී වෙන සැකසීම ගැන අපි කතා කරමු. මම චුට්ටක් මේක ඔයාට පැහැදිලි කරන්නම් මේ මගේ තියෙන මාකර් එක භාවිතා කරලා. එතකොට මෙන්න මේ තියෙන ඊතල වර්ග දෙකක් මම පාවිච්චි කරලා තිනවා. කළු පාට ඊතලයකුයි නිල් පාට ඊතලයකුයි. එතකොට කළු පාට ඊතලය මට කියන්න පුළුවන්, කළු පාට ඊතලයෙන් මට කියන්න පුළුවන් දත්ත එහෙම නැත්නම් උපදෙස්. දත්ත සහ උපදෙස් ගැලීම තමයි මේ කළු පාට ඊතලෙන් පෙන්වන්නේ. එතකොට නිල් පාට ඊතලෙන් මොනවද වෙන්නේ කියලා අපි කතා කරමු. එතකොට මේ පාලන ඒකකයේ ඉඳලා තමයි මේ නිල් පාට ඊතල මම අනිත් සියලුම ඒකක වලට ඇඳලා තියෙනවා කියලා මේ රූපේ බැලුවොත් ඔයාලට බලා ගන්න පුළුවන්. එතන පරිගණකය ඇතුලේ තියෙන මයික්‍රෝ ප්‍රොසෙසර් එක ඇතුලේ තියෙන පාලන ඒකකය අපි මේකට කියනවා කන්ට්‍රෝල් යුනිට් කියලා. පාලන ඒකකයෙන් කරන්නේ මේ පරිගණක පද්ධතියේ තියෙන අනිකුත් සියලුම උපාංග වෙත පාලන සංඥා නිකුත් කරනවා. එතකොට ඒවා ක්‍රියාත්මක වෙන්න ඕන වෙලාව, ඒ වගේ ක්‍රියාව නතර කරන්න ඕන වෙලාව පිළිබඳ සංඥා නිකුත් කරන්නේ මෙන්න මේ පාලන ඒකකයෙන්, කන්ට්‍රෝල් යුනිට් එකෙන්. අපි කැටියෙන් කියන එකට CU කියලා. එතකොට මේ නිල් පාට එකකෙන් යන්නේ මොන සංඥාද? පාලන සංඥා තමයි ඒකෙන් යන්නේ. එතකොට කන්ට්‍රෝල් සිග්නල් කියලාත් අපිට කියන්න පුළුවන්. ඔන්න එතකොට මෙන්න මේ ආකෘතියේදී මම දක්වලා තියෙනවා මෙන්න මේ කළු පාට ඊතලෙන් දත්ත සහ උපදෙස් යනවා කියලා. එතන ප්‍රධාන මතකයට ආපු දත්ත සහ උපදෙස් CPU එක වෙතට යනවා. එතකොට මෙන්න මේ බාහිර සීමාව මට කියන්න පුළුවන් මේ මුළු කොටස CPU එක කියලා. එතකොට CPU එක ඇතුලේදී අපි දන්නවා මේ සැකසීමක් එහෙම නැත්නම් මේ ගණිතමය කටයුත්තක් හෝ තාර්කික කටයුත්තක් සිද්ධ වෙන ඒකකය තමයි අපි කියන්නේ ALU කියලා.
arithmetic and logical unit. එහෙම නැත්නම් අංක ගණිතමය හා තාර්කික ඒකකය. ඒතර අංක ගණිතමය හා තාර්කික ඒකකයේදී සකස් වෙන දත්ත ආයේ ඊතා తాවකාලිකව මෙන්න මේ මතක රෙජිස්ටර් වල ගබඩා වෙනවා. ඒ වගේම මේ අංක ගණිතමය හා තාර්කික ඒකකට යවන්න කලිනුත් මේ මතක රෙජිස්ටර් වලට ඇවිල්ලා තමයි ALU එකට යන්නේ. එතකොට මම ඔයාලට පේනවද දන්නේ නැහැ මේ කුඩා ඊතල වලින් දක්වලා තියෙනවා දෙපැත්තටම මේ අංක ගණිතමය හා තාර්කික ඒකකය පැත්තට මතක රෙජිස්ටර් ඉඳලා වගේම ආයේ අනිත් පැත්තට ALU ඉඳලා මතක රෙජිස්ටර් පැත්තටත් ඊතල වලින් දක්වලා තියෙන්නේ මේ උපදෙස් දෙපැත්තටම. එහෙම නැත්නම් මේ ALU එක තුල සැකසිච්ච ඒවා తాවකාලිකව මතක රෙජිස්ටර් වලටත් මතක රෙජිස්ටර් වල සැකසිච්ච ඒවා තාවකාලිකව ALU වෙතටත් යන්න පුළුවන්. ඊට පස්සේ අපිට කතා කරන්න පුළුවන් මෙතනදී දැන් අපි දකිනවා ඔන්න මතක රෙජිස්ටර් වලට තාවකාලිකව මේ මතක රෙජිස්ටර් කියන්නේ ඉතා වේගවත් මතක ඒ වගේම සුළු ධාරිතාවයක් තමයි තියෙන්නේ. ඉතින් ඔන්න ඊට පස්සේ නැවත මේ හදපු ප්‍රතිඵලය හදපු තොරතුර ඔන්න ප්‍රධාන මතකයේ වෙත ගිහිල්ලා ඒක පිටතට නිරූපණය කිරීම සඳහා තමයි ප්‍රතිදාන උපාංග වෙත යන්නේ. හරි. එතකොට අපි චූටි උදාහරණයක් අරගෙන මේක පැහැදිලි කරමු. හිතමු අපි සංඛ්‍යා දෙකක් එකතු කරන්න යනවා කියලා. එතකොට ආදාන උපාංග වෙන කීබෝඩ් එක භාවිතා කරලා අපි හිතමු අපි සංඛ්‍යා දෙකක් අපි 20 සහ 30 කියන සංඛ්‍යා දෙක එකතු කරන්න කියලා උපදේශයක් දුන්න කියලා එකතු කරන්න කියලා උපදේශයක් දෙනවා. එතකොට මෙන්න මේ 20 සහ 30 කියන සංඛ්‍යා සහ මේ උපදේශ කිරීම සඳහා වන එකතු කිරීම සඳහා වන උපදේශය ප්‍රධාන මතකයට එනවා. ප්‍රධාන මතකයෙන් తాවකාලිකව එක මතක රෙජිස්ටර් වලට ඇවිල්ලා මතක රෙජිස්ටර් හරහා ALU එකට එනවා. එතකොට ALU එක තුලදී තමයි මෙන්න මේ 20 සහ 30 එකතු කරලා 20 සහ 30 එකතු කරලා උත්තරයක් ගන්නවා 50 කියලා. ඒක සිද්ධ වෙන්නේ කොහෙදීද? ALU එක තුලදී. අන්න එතකොට ඒ ආපු උත්තරය తాවකාලිකව මතක රෙජිස්ටර් වෙතට ගිහිල්ලා නැවතත් එය ප්‍රධාන මතකයට යනවා. ඔන්න ප්‍රධාන මතකයට ගිහිල්ලා ප්‍රතිදානයේ හැටියට අපට පෙන්නන අවසානයේදී උත්තරය වන 50. එතකොට අපිට ඒක දක්වනවා 20 එකතු කිරීම 30 50යි කියලා ප්‍රතිදානයේ හැටියට බලා ගන්න පුළුවන්. ඔන්න එතකොට ඔන්න ඔය ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ. එතකොට පරිගණකය තුලට අපි දත්ත ඇතුල් කරන ඒවා. එතකොට ප්‍රධාන මතකයට ඇවිල්ලා ඊට පස්සේ ඒක සැකසීමට ලක් වෙලා නැවතත් ප්‍රතිඵලය ප්‍රධාන මතකයට ගිහිල්ලා ප්‍රතිදානයේ හැටියට පිටතට හම්බෙන එක නැත්තම් නිරූපණය කරන එක තමයි එතකොට මෙන්න මේ ආකෘතියෙන් පැහැදිලි කරන්නේ. එතකොට මම මේ ආකෘතියේ කතා කරන අපි කිව්වා ආදාන ප්‍රතිදාන උපාංග මතකය CPU එක ඊට අමතරව බස් කියන කොටස ගැන තමයි කතා කරන්නේ. අපි තවදුරටත් බලමු මේක ගැන පොඩ්ඩක්. මෙන්න මේ එක කොටසේ තියෙන කාර්යයන් ඔයාගේ ටියුට් එකත් එක්ක සාකච්ඡා කරන්න බලමු. ඔයාගේ ටියුට් එකේ වොන් නියුමාන් ආකෘතිය ගැන සඳහන් කරපු තැන හිස්තැනක් තියෙනවා. ඒකේ මොකද්ද කතා කරන්න කියලා. එතකොට වොන් නියුමාන් ආකෘතිය ගැන කියද්දි කියන්න පුළුවන් වොන් නියුමාන් ආකෘතිය යනු වර්තමානයේ භාවිතා කරන පරිගණකවල ක්‍රියාකාරීත්වය පැහැදිලි කිරීම සඳහා භාවිත කරනු ලබන ජෝන් වොන් නියුමාන් යන විද්‍යාඥයා විසින් ඉදිරිපත් කරන ලද ආකෘතියයි. ඊට පස්සේ වොන් නියුමාන් ආකෘතියේ සංරචක 4 මම කතා කරපු සංරචක 4 මේ ඔයාගේ ටියුට් එකේ දක්වලා තියෙනවා. ඊට පස්සේ අපි බලමු මේ මධ්‍ය සැකසුම් ඒකකය කියන සංරචකය නැත්තම් මේ CPU එක Central Processing Unit එක ඇතුලේ තියෙන පාලන ඒකකය අංක ගණිතමය හා තාර්කික ඒකකය සහ
මතක රෙජිස්ටර් කියන දේවල් ටික ගැන සඳහන් කරලා ඒ කියන්නේ මේ හිස්තැන් තියෙනවා අපි ඒ ටික ලියාගමු ඉක්මනට. ඔයාලත් මාත් එක්කම ටියුට් එකේ තියෙන මේ කරුණ ලියාගත්තොත් හොඳයි කියලා හිතනවා. පළවෙනිටම පාලන ඒකකය අපි ඒ යටතේ කියමු. පාලන ඒකකය anu මධ්‍ය සැකසුම් ඒකකය නැත්නම් CPU තුල පිහිටා ඇති අනෙකුත් සියලුම උපාංග නැත්නම් අපි ලියමු පරිගණක පද්ධතියේ අනෙකුත් සියලුම උපාංග CPU තුල පිහිටා ඇති පරිගණක පද්ධතියේ අනෙකුත් සියලුම උපාංග වෙත පාලන සංඥා නිකුත් කරමින් ඒවා පාලනය කිරීම සඳහා භාවිත කරන ඒකකයකි. ඊට පස්සේ තියෙනවා අංක ගණිතමය හා තාර්කික ඒකකය. අංක ගණිතමය හා තාර්කික ඒකකය අපි ඒකට ඉංග්‍රීසියෙන් කියනවා arithmetic and logical unit කියලා. අපි ඒකට ALU කියලා කියනවා. කෙටි නම ALU. එතකොට මේ තියෙන ALU එක අපි ALU එකේ කාර්යය ලියමු. ALU එක යටතේ CPU තුලට ඇතුළු වන අපි ALU එක යටතේ මෙහෙම ලියමු. CPU එක තුලින් සිදුවන සියලුම අංක ගණිතමය හා CPU එක තුලින් සිදුවන සියලුම අංක ගණිතමය හා තාර්කික මෙහෙයුම් ඉටු කිරීම සඳහා ක්‍රියාත්මක වන්නේ මෙම ඒකකයයි. එතකොට ALU එකෙන් තමයි CPU එක තුලින් සිද්ධ වෙන අංක ගණිතමය හා තාර්කික මෙහෙයුම් සිද්ධ කරන්නේ. එතකොට ගණන් හදන සහ තාර්කික මෙහෙයුම් කරන කෙනා තමයි මෙන්න මේ ALU. ඊට පස්සේ මතක රෙජිස්ටර් ගැන තියෙනවා memory registers. අපි එයට ලියමු ALU මගින් භාවිතා කරනු ලබන මෙහෙයුම් සඳහා අවශ්‍ය වන දත්ත తాවකාලිකව රඳවා තබා ගැනීමත් ALU හි සකසන ලද ප්‍රතිඵලය తాවකාලිකව රඳවා තබා ගැනීමත් සිදු කරනු ලබන්නේ memory registers මගිනි. මේවා ඉතා වේගවත් මතක වේ. memory registers කියන්නේ එතකොට වේගවත් මතකයක් කියලා මතක තබා ගන්න ඕන. හරි. එතකොට ඔන්න ඊට පස්සේ අපිට තියෙන්නේ ආදාන ප්‍රතිදාන උපාංග ගැන කියන්න. ඇත්තටම ඔයාලා දන්නවා මේ ආදාන ප්‍රතිදාන උපාංග කියන්නේ මොනවද කියලා දැනටමත් අපි කලින් වීඩියෝ වලින් කතා කරා. ආදාන කියන්නේ දත්ත සහ උපදෙස් පරිගණකයට ඇතුල් කරන්න භාවිතා කරන නැත්නම් මේ අපි කියනවා input
devices ඇතුල් කරන්න භාවිතා කරන උපාංග. එතකොට පරිගණකය තුල සැකසිච්ච දත්ත අපි ඒවට කියන තොරතුරු කියලා ඒවා ප්‍රතිදානය කරන්න භාවිතා කරන ඒවා තමයි ප්‍රතිදාන උපාංග කියලා කියන්නේ. අපි ඒ යටතේ ලියමු ආදාන උපාංග පරිගණකය තුලට දත්තකමා උපදෙස් ඇතුළු කිරීම සඳහා භාවිත කරන අතර ප්‍රතිදාන උපාංග පරිගණකය තුල සැකසුන දත්ත අපි වරහන් ඇතුළේ ලියමු තොරතුරු ප්‍රතිදානය කිරීම ඇලයිරක් පිටතට පෙන්වීම සඳහා භාවිත කරයි. ඔන්න එතකොට ඕක තමයි ආදාන සහ ප්‍රතිදාන උපාංග ගැන කියලා කිව්වේ. ඔන්න දැන් සංරචක තුනක් ගැන කියලා ඉවරයි. අපි ඊට පස්සේ බලමු අපි ටිකක් විස්තරාත්මකව මෙතෙන්දි කතා කරමු මොනවද මේ බස් වලින් වෙන්නේ කියලා. අපි දැන් කතා කරන්න හදන්නේ වොන් නියුමාන් ආකෘතියේදී කතා කරන ප්‍රධාන සංරචකයක් වන බස් ගැන. එහෙම නැත්නම් පත කියලා අපි සිංහලෙනුත් කියනවා. බසය කියලාත් කියනවා සිංහලෙන්. එතකොට මේ බස් කියන ඒවා මොනවද කියලා කාට හරි හඳුනන්න කිව්වොත් ගොඩක් වෙලාවට බස් කම්පියුටරෙත් බස් තියෙනවද කියලා කට්ටිය අහනවා. මේ බස් කියන ඒවා ඊටාම වැදගත් පරිගණක ආකෘතිය ගැන පැහැදිලි කරද්දී මේ බස් තමා භෞතික මාර්ග මේ අපි දන්නවා ප්‍රොසෙසර් එක සහ අනිකුත් උපාංග අතර සම්බන්ධතාවය ඇති කරන්න පාවිච්චි කරන භෞතික මාර්ග වයර්ස් වගේ දේවල් තමයි මේ බස් කියලා කියන්නේ. උදාහරණයක් විදිහට අපි දැන් මේ දවස්වල කතා කරනවා කම්පියුටර් එකක් ගත්තට පස්සේ අපි අහන ඔයාගේ කම්පියුටර් එක 32 bit එකක්ද 64 bit එකක්ද කියලා. එහෙම නැත්නම් ඔයාගේ කම්පියුටර් එකේ වැඩ කරන OS එක නැත්නම් ප්‍රොසෙසර් එක 32 bitද 64 bitද කියලා. මොකක්ද ඒ කාරණාව? අපිට මේ පරිගණකයේ මේ ප්‍රොසෙසර් එකට එකවර හැන්ඩල් කරන්න පුළුවන් data ප්‍රමාණය bit ප්‍රමාණය තමයි මේ width එක කියලා අපි කියනවා width එක තමයි ඔය කියන්නේ. එතකොට මේ බස් එකකටත් හැන්ඩල් කරන්න පුළුවන් නැත්නම් බස් එකකට හසුරවන්න පුළුවන් bits ප්‍රමාණය මත අපේ පරිගණකයේ වේගය තීරණය වෙනවා. ඒකින්ද මේ කම්පියුටර් එක අපි ප්‍රොසෙසර් එක වේගවත් ප්‍රොසෙසර් එකක් පාවිච්චි කරද්දී RAM එකත් හොඳ කැපැසිටි එකක් තියෙන RAM එකක් භාවිතා කරත් අපි බලන්න ඕන මේ අපේ මදර්බෝඩ් එකේ තියෙන මේ බස් කියන මේ පත මාර්ගත් එක්ක මෙන්න මේ උපාංග ගැලපෙනවද කියලා. ඒ වගේම අපේ බස් මාර්ගය සපෝට් කරනවද අපි භාවිතා කරන මේ දෘඩාංග වලට කියලා බලන්න ඕන. ඒ වගේම මේ බස් වල ස්පීඩ් එක කියන්නේත් මෙගාහර්ට්ස් වලින් තමයි මේ ස්පීඩ් එක ගැන කතා කරන්නේ. බස් ස්පීඩ් එක ගැන කතා කරද්දී ඒකින්ද ඔයාලත් කම්පියුටර් එකක් අප්ග්‍රේඩ් කරන්න යනවා නම් ඒ කියන්නේ පොඩ්ඩක් performance වැඩි කරන්න වගේ දේවල් කරන්න යනවා නම් අපි බලන්න ඕන අපේ මදර්බෝඩ් එකේ මේ බස් ස්පීඩ් එක අපි පාවිච්චි කරන ප්‍රොසෙසර් එහෙම නැත්නම් RAM එක ගැලපෙනවද කියලා බලලා තමයි මේ වෙනස්කම් කරන්න අවශ්‍ය වෙන්නේ. හොඳයි දැන් අපි බලමු මගේ මේ සටහනක් මම පාවිච්චි කරනවා ඔයාලට මේක පැහැදිලි කරන්න. එතකොට මේකේ කොටස් හැටියට හඳුනාගත්තොත් ඔන්න CPU එක තියෙනවා. CPU එකේ අපි දැන් කවුරුත් දන්නවා කොටස් තුනක් තියෙනවා control unit එක register සහ ALU කියලා. ඊට පස්සේ memory එක මේ පැත්තෙන් දක්වලා තියෙනවා. මම ලියන්නම් ඒක මතකය කියලා ප්‍රධාන මතකය කියලා. ප්‍රධාන මතකය තියෙනවා මෙතන. main memory එක ගත්තොත් ඊට පස්සේ input devices සහ output devices මම ওই විදිහට පෙන්නලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් වැඩේ බලන්න පැහැදිලිව ඔයාලට සංකීර්ණද දන්නේ මේක ටිකක් බලද්දි හිස රදයක් වගේ දැනනවද දන්නේ. අපි පොඩ්ඩක් එකින් එක වෙන් කරලා අඳුනගමු මේකේ. මම මුලින්ම මෙන්න මේ පොඩ්ඩක් ඇලයිරිත් එක්ක මේ පොඩ්ඩක් වර්ණය වෙනස් කරන්න පාවිච්චි කරන මේ කළු පාට දක්වලා තියෙන ඉරි වලින් මම දක්වලා තියෙන්නේ පාලන බසය. එතකොට කම්පියුටර් එකේ මේ CPU එක ඇතුලේ තියෙන පාලන ඒකකය control unit එකේ ඉඳන් මේ අනිකුත් උපාංගවලට සංඥා යවනවා කියලා අපි කලින් කතා කරා. එතකොට මේ සංඥා යැවීම සඳහා භාවිතා කරන බස් වර්ගයට අපි කියනවා පාලන බසය. එතකොට පාලන බසය කියන බස් වර්ගය
මොන දිශාවටද වැඩ කරන්නේ කියන එකත් අපි කල්පනා කරන්න ඕනේ. මොකද මේ බස් වර්ග ගැන කතා කරද්දී අපි අනිවාර්යෙන් කතා කරනවා මේක දෙදිශාවටම යන එකක්ද නැත්නම් තනි දිශාවකට පමණක්ද වැඩ කරන්නේ කියන එක. එතකොට පාලන බසය කියන එක අපිට පුළුවන් කියන්න පාලන ඒකකයේ සිට පාලන සංඥා මේ උපාංග වෙතට අරගෙන යනවා වගේම ඒ උපාංග වලින් ප්‍රතිචාර දැක්වීම සඳහා යන සංඥාවලුත් ආපහු පාලන ඒකකයේ වෙත යනවා. නැත්නම් මේ උපාංග වල තත්වය ගැන හෙළි කරන සංඥා නැවතත් යනවා මේ පාලන ඒකකයේ. එහෙම නැත්නම් CPU එක දෙසට. ඒකින්ද මේක මම දක්වලා තියෙනවා දෙපසටම ඊතල. ඒකින්ද ඔන්න මතක තියාගන්න පාලන බසය නැත්තම් මේ කන්ට්‍රෝල් බස් එක දෙපැත්තටම වැඩ කරනවා. බයි ඩයිරෙක්ෂනල් කියලා නැත්තම් බයි ඩිරෙක්ෂනල් කියලා කියන්න පුළුවන්. ඔන්න දෙදිශාවටම වැඩ කරන බස් එකක් තමයි මේ පාලන බසය කියන්නේ. එතකොට මේ ඩේටා බස් එක මම පෙන්නලා තියෙනවා. ඒක නම් ඔයාලට පැහැදිලිව අඳුර ගන්න පුළුවන් වෙයි. දත්ත බසය අපි දක්වලා තියෙන්නේ නිල් පාටින් දක්වලා තියෙන්නේ දත්ත බසය. එතකොට දත්ත බසය කියලා කියන්නේ අපි දත්ත සහ මේක ඇත්තටම දත්ත සහ උපදේශ කියන දෙවර්ගයම ගැන කතා කරන්න වෙනවා. එතකොට මේ CPU එක පැත්තට මෙමරි එකේ ඉඳලා CPU එක පැත්තට දත්ත සහ උපදේශ යනවා වගේම ආයේ අනිත් පැත්තට CPU එකේ ඉඳලා සකස් කරපුවා නැවත මෙමරි එක පැත්තට සහ මේ උපාංග පැත්තට යන්න වෙනවා. ඒකින්ද මේ අපි කතා කරන දත්ත එහෙම නැත්නම් උපදේශ බසය ඒකත් දෙදිශාවටම වැඩ කරන බස් එකක් කියලා මතක තියාගන්න. එතකොට දත්ත බසයත් දෙදිශාවටම දෙපැත්තටම වැඩ කරනවා. ඊට පස්සේ ඔන්න තවත් බස් එකක් මේක දක්වලා තියෙනවා ඇඩ්‍රස් බස් කියලා. අපි ඒකට ලිපින බසය එහෙම නැත්නම් යොමු බසය කියලාත් හඳුන්වනවා. අපි දන්නවා ප්‍රොසෙසර් එක නිතරම මේ මෙමරි එකට නැත්නම් මේ ප්‍රධාන මතකයේ තියෙන දත්ත කියවනවා. ඊට පස්සේ මේ නැවත ලිවීම දත්ත කියවීම සහ ලිවීම කියන කාර්යයන් කරනවා ප්‍රොසෙසර් එක මගින්. එතකොට මේ ලිපින බසය කියන එක විශේෂිත බස් වර්ගයක්. ඒක එක් දිශාවකට පමණයි යන්නේ. දිශාව කතා කරොත් ඒක යන්නේ CPU එකේ සිට මෙමරි කියන දිශාවට පමණයි. එතකොට මම කිව්වොත් යොමු බසය යොමු එහෙම නැත්නම් ලිපින බසය කියලා නම් වලින් කියන්න පුළුවන්. ඒක යන්නේ එක් දිශාවට පමණයි. දිශාව කිව්වොත් ඒක CPU එකේ ඉඳලා මෙමරි එක පැත්තට තමයි මේ බසය යන්නේ කියලා මතක තියාගන්න වෙනවා. එතකොට මේ ලිපිනයක් අරගෙන යෑම සිද්ධ කරන්නේ. ඒ කියන්නේ ප්‍රධාන මතකයට කියන්න ඕන CPU එකකින් මෙන්න මේ ස්ථානයට ලියන්න එහෙම නැත්නම් මේ ස්ථානයෙන් කියවන්න කියන එක මෙමරි එකට දන්වන්න ඕන. අන්න ඒ දැන්වීම කිරීම සඳහා අන්න ඒක දැක්වීම සඳහා භාවිතා කරන බසයට තමයි අපි කියන්නේ මේ ලිපින බස කියලා. එතකොට අපි ප්‍රධාන වශයෙන් මේ මූලිකව කතා කරන බස් වර්ග 3ක් දැන් කතා කරා. ආයෙ මම මුලින්දලා මතක් කරොත් පාලන බසය කියන එක දෙදිශාවටම වැඩ කරන බස් වර්ගයක් කියලා කිව්වා. ඒක CPU එකේ ඉඳලා උපාංග වලටත් නැවත උපාංග වලින් දක්වන තත්වය පිළිබඳ තොරතුරු ඒව අරගෙන නැවත CPU එක පැත්තට යන දෙදිශාවටම වැඩ කරනවා කියලා කිව්වා. පාලන සංඥා තමයි මේකෙන් නිකුත් කිරීම සහ ඒ සම්බන්ධ ප්‍රතිචාරයන් ලබා ගැනීම සිද්ධ කරන්නේ. ඊට පස්සේ දත්ත උපදේශ කියන වර්ග අරගෙන යන බස් වලට අපි කියනවා දත්ත බසය කියලා. මේකත් දෙපැත්තටම වැඩ කරන බසයක්. CPU එකේ ඉඳලා අනිකුත් උපාංග වෙතටත් උපාංග වල සිට නැවත CPU එක දෙසටත් වැඩ කරන හින්දා ඒකත් බයි ඩයිරෙක්ෂනල් නැත්නම් දෙදිශාවටම වැඩ කරන බස් එකක් කියලා කියන්න පුළුවන්. ඊට පස්සේ යොමු බසය තමයි විශේෂිත බස් එකක් කියලා කිව්වේ. අපි ඒක හඳුන්වන්නේ CPU එකේ සිට මෙමරි දෙසට නැත්නම් එක් දිශාවකට පමණක් වැඩ කරන බස් එකක් කියලා. හේතුව මෙන්න මේ මෙමරි එකට දන්වන්න ඕන යම්කිසි
ඒකේ තියෙන දත්තයක් ලිවීම හෝ කියවීම සඳහා ස්ථානය පිළිබඳ එතකොට ඒ යොමුව පිළිබඳ දත්ත අරගෙන යන්නේ නැත්නම් යොමුව පිළිබඳ දේවල් යොමු අරගෙන යන්නේ මෙන්න මේ බස් එකෙන් මොන බස් එකෙන්ද ඒක අපි කියනවා යොමු බස් එහෙම නැත්නම් ඇඩ්‍රස් බස් එක කියලා. එතකොට ඔන්න ඔය විදිහට අපිට බස් වර්ග 3 ගැන අනිවාර්යෙන් හොඳ අවබෝධයක් තියෙන්න ඕන මේ වොන් නියුමාන් ආකෘතිය ගැන කතා කරද්දී. තව දෙයක් තමයි මේ ටියුට් එකේ තියෙන රූප සටහන ගැන කතා කරොත් මේකේ මේ පත මාර්ගය යටතේ දත්තපතේ සහ පාලකපතේ කියලා පත වර්ග දෙකක් ගැන විතරයි මම කතා කරලා තියෙන්නේ. ඒකින්ද මම හිතනවා ඔයාලට වැදගත් වෙයි මේ පහළ රූපේ මම දක්වලා තියෙන ඇඩ්‍රස් බස් එක ගැන රූපයෙන් නම් නමුත් ඒකෙත් ඉන්ස්ට්‍රක්ෂන් ඩේටා බස් කියලා ඒක විතරයි දක්වලා තියෙන්නේ. අපි චුට්ටක් මේකේ තුල නැත්තම් මෙතන අපි දක්ව ගමු අනිත් අපිට මේ මෙතන මිස් වෙලා තියෙන පත වර්ගය ගැනත් දක්ව ගමු. එහෙමනම් ලියා ගන්න පොඩි මාතෘකාවක් ලිපින එහෙම නැත්තම් යොමු බසය කියලා මෙන්න මේ පත කොටසේ. එතකොට අපිට ඒක යොමු පතය එහෙම නැත්නම් ලිපින පතය කියලා කියන්නත් පුළුවන්. අපි ඒකේ මාතෘකාවක් දාගන්න ලිපින ඇල ඉරක් යොමු පතය. ඒ යටතේ ලියන්න CPU හි සිට ප්‍රධාන මතකයේ දත්ත ලියවීමට හෝ ඉන් කියවීමට භාවිත වන මතක ස්ථානයක් කරා නැත්නම් මතක ස්ථානයක් වෙත ලිපින ගෙන යාම සිදු කරනු ලබන්නේ යොමු පතය නැත්නම් ඇඩ්‍රස් බස් මගිනි. මෙය එක් දිශාවකට පමණක් ක්‍රියාත්මක වන පත වර්ගයකි. හරි. එහෙමනම් ඔන්න අපි කතා කරා මේ වීඩියෝ එකේ මුලදීම අපි කතා කරා ජාලක පරිගණනය සහ සමාන්තර පරිගණනය කියලා මාතෘකා දෙක. එතෙන්දී අපි කිව්වා මේවා මේ දත්ත සැකසුම් සඳහා භාවිතා කරන ආකෘති වර්ග දෙකක් හැටියට පරිගණන ආකෘති වර්ග දෙකක් හැටියට කතා කරා. ඊට පස්සේ අපි කතා කරා වොන් නියුමාන් ආකෘතිය ගැන සහ ඒකේ සංරචක අපි වෙනම විස්තර කරා. ඊට පස්සේ අපි මේ සංරචක වලින් අවසානදී කතා කරා මේ ප්‍රධාන සංරචකයක් වන බස ගැන විශේෂයෙන් කතා කරා අවසාන වශයෙන්. ඊට පස්සේ අපිට කතා කරන්න තියෙන්නේ මේ ප්‍රොසෙසර් එකට සපයනු ලබන උපදේශයක් කොහොමද ක්‍රියාත්මක වන්නේ කියන එක ගැන. ඒ සඳහා අපි එක්තරා සංකල්පයක් ඉගෙන ගන්නවා. ඒකට අපි කියන්නේ සෙවුම් ඉෂ්ට චක්‍රය එහෙම නැත්නම් patch execute cycle කියලා තමයි අපි ඒක හඳුන්වන්නේ. අපි ඒක කතා කරමු ඊළඟ වීඩියෝ එකෙන්. ඉතින් මේ කතා කරපු දේවල් වලින් ඔයාලා වොන් නියුමාන් ආකෘතිය ගැන ඇත්තටම විශේෂ අවධානයක් යොමු කළ යුතුයි. ඉතින් ඒ සඳහා ඔයාලා මේ වීඩියෝ එකේ තේරෙච්ච නැති තැන් තියෙනවා නම් නැවත බලලා වැඩි අවබෝධයක් ලබා ගන්න කියලා ඉල්ලා සිටිනවා.